පින්වත් ඔබ හැම දිනකට ජීවිතය සධර්මයේ තුලින් නාලෝකමත් කරගන්නට ඔබ වෙනුවෙන් නිරතුරුවම මඟ කියා දෙන ජාතීය බදු නාලිකාව බෞද්ධ රූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත සංවේදනය කරන දායකත්ව සධර්ම දේශනාව අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් උදම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය තලාවේ සුමන රතන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදාවත්නි අද දවසේ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් මුල් මහත් ලෝකයා හමුවේ සංවේදනය කරන්නට පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ සමාධි සෙවන අසපුවේ මහකොඩගේ යෝගීතුමන් ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධාචනේ සංසුගතේ මූල ජාතා පතින්තිතා දේව ලෝකංච තේ අන්ති කුලේවා ඉද ජායරේ අනුපුම්බේන නිබ්බානං අධිගච්ඡන්ති පණ්ඩිතාති. සම්බෝධි මහා විහාරයේ අධිපති පරම පූජනීය නායක ස්වාමීන්ද්‍ර වරම් ප්‍රමුඛ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාෂී සදැහැති පින්වතුනි, බෞද්ධ නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි පින්තුන් දැන් සූදානම් වෙන්නේ. අද මේ ධර්ම දේශනාව බෞද්ධ මාධ්‍ය ඔස්සේ ලෝකයටම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දෙමින් මේ උතුම් පින්කමෙහි දායකත්වය දරමින් කටයුතු කරන්න
සමාධි අසබුවේ පින්වත් මහගොඩගේ යෝගීතුමන් ඇතුළු පවුලේ පින්වත් පිරිස අද මේ පින්කම සිදු කරන්න ප්‍රධානම අරමුණ වුණේ අද දිනට ජන්මදිනයේ යෙදී තිබෙන පින්වත් මෑණියන්ට අයිරින් අලගියවන්න මෑණියන් වහන්සේට ජන්මදිනය වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම සෙනෙහබර පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා මියගිය හැම දෙනාටම පින් අනුමෝදන් කරලා සුජීවත්ව වාසය කරන සියලු දෙනාට අපේ යෝගීතුමන් ඇතුළු හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිස මේ පින් පාරමිතා කුසල් බවට වැඩේවා කියන ප්‍රාර්ථනාව පෙරටු කරගෙන තමයි අද මේ පින්කම සිදු කරන්නේ. පින්තුනි, මේ තුන් ලෝකයේ අපිට ලබා ගන්න පුළුවන් උතුම්ම ආශිර්වාදය, ඉහළම ආශිර්වාදය තමයි තුනුරුවන්ගේ ආශිර්වාදය. තුනුරුවන්ගේ ආශිර්වාදයට දෙවෙනි වෙන තවත් ආශිර්වාදයක් තියෙනවා. ඒ තමයි දෙමව්පියන්ගේ ආශිර්වාදය. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට දෙන ආශිර්වාදය හදවතින්ම දෙන ආශිර්වාදයක්. ඊර්ෂ්‍යාවෙන්, තණ්හාවෙන්, කුහකකමින් දෙන ආශිර්වාදයක් නෙමෙයි. මගේ දරුවන්ට සෙතක් වේවා, යහපතක් වේවා කියලා මගේ දරුවන් සතුටින් ඉන්න ඕනි හැමදාම කියලා දෙමව්පියෝ ආශිර්වාද කරන්නේ හදවතින්මයි. ඒ ආශිර්වාදය හරිම බලවත් ආශිර්වාදයක්. නමුත් ඒ ආශිර්වාදය දෙවෙනි වෙනවා තුනුරුවන්ගේ ආශිර්වාදයට. ඉතින් අද මේ පින්කම සිදු කරලා අපේ පින්වත් මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් අද තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටයි සූදානම් වෙන්නේ. තුනුරුවන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබෙන්නේ නැහැ. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ පින්වතුනි තුනුරුවන් සරණ ගියපු අයට විතරයි. තුනුරුවන් සරණ යන්නේ නැතුව නාමිකව බෞද්ධයන් වෙලා අපිට තුනුරුවන්ගේ පිහිට තියෙනවනේ කියලා හිතුවට තුනුරුවන්ගේ පිහිට ලැබෙන්නේ නැහැ. තුනුරුවන්ගේ පිහිට ලැබෙන්නේ තුනුරුවන් පිළිබඳ අවබෝධයෙන් තුනුරුවන් සරණ ගියපු අයට විතරයි. ඉතින් අපේ මහගොඩගේ යෝගීතුමන් ඇතුළු මේ පින්වත් පිරිස තුනුරුවන් සරණ ගියපු බොහොම ශ්‍රද්ධාවන්ත සිල්වන්ත පිරිසක් හැටියට අපි හඳුන්වාගෙන තියෙනවා. ඉතින් මේ අය බොහොම සතුටුයි සිහිපත් කරන්න මේ අය තුනුරුවන් සරණ ගිහිල්ලා නොයේ මිත්‍යා දෘෂ්ටික ආකල්ප තියෙන බොහෝ දෙනා මේ අය හමුවෙන්ට එනවා. ඒ අයවත් තුනුරුවන් සරණ යන්න මේ අය තමන් ලබාගත් මේ මාර්ගය පෙන්වා දෙනවා කල්යාණ මිත්‍රයින් හැටියට. එනිසා මේ අයව ආශ්‍රය කරගෙන බොහෝ දෙනෙක් වෙනත් ආගමිකයින් වෙනත් දෘෂ්ටීන් ගත්ත බොහෝ දෙනෙක් බෞද්ධයින් බවට පත් වෙලා සැබෑ බෞද්ධයින් බවට පත් වෙලා තුනුරුවන් සරණ ගියපු අය ඕනතරම් මේ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය තියෙනවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ සිල්වන්ත ගුණවන්ත ජීවිත ගත කරන අයට. ඉතින් මේ පින්වත් මෑණියන්, මේ පියාණන්, මේ පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් සිල්වන්තව ජීවිත ගෙවන අය. පින්වතුනි, ශීලය කියන දේ තාම වැදගත් වෙනවා නිවන් දකින්න. යම් කිසි කෙනෙක් සිල්වන්ත වෙනවා නම් ඒ කෙනාගේ සීලය පිළිබඳව නිතර මෙනෙහි කිරීම තුළ ඒ කෙනාට සීලානුස්සතියක් වැඩෙනවා. ශීලය පිළිබඳ මෙනෙහි කරද්දී චිත්ත සංතානයේ තියෙන කෙලෙස් දුරු වෙලා කුසල් සිත් පහළ වෙන්න ගන්නවා. හැබැයි
අවබෝධයෙන් සිල්වන්ත වෙන්න ඕනි. අවබෝධයෙන් සිල් රකින්න ඕනි. ඒ ශීලය තුල පිහිටීමේදී ඒ සීලය නිවන අරමුණු කරගත්තා වූ සීලයක් වෙන්න ඕනි. දවසක් විශාඛා උපාසිකාව ඇතුළු උපාසිකාව 500ක් පූර්වාරාමේ සිල් සමාදන් වුණා. 500. මේ අය කොටස් 4කට වයස් වශයෙන් අවදි 4කට වෙන් කරලා විශාඛා උපාසිකාව මේ අයගෙන් අහනවා ඇයි ඔයගොල්ලෝ සිල් සමාදන් වුනේ කියලා. පළවෙනි කොටස හිටිය වයසකම කට්ටිය. වයසකම කට්ටියගෙන් ඇහුවා ඇයි ඔයගොල්ලෝ සිල් සමාදන් වුනේ? සිල් අරගත්ත එකේ බලාපොරොත්තු අරමුණ මොකද්ද කියලා. ඒ අය ප්‍රකාශ කළා අපි තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි සිල් ගත්තේ මරණයටපත් වුනහම දිව්‍ය ලෝකයන්ට කියලා. ඒ අය සිල් අරගෙන තියෙන්නේ දිව්‍ය ලෝකයන්. ඊළඟට දෙවෙනි කණ්ඩායමට ගිහින් දෙවෙනි කණ්ඩායමෙන් ඇහුවා ඇයි ඔයගොල්ලෝ සිල් ගත්තේ කියලා. ඒ කාලේ පින්වතුනි අර මේ කාලේ තියෙන මේ කොරෝනා වසංගතය වගේ භයානක වසංගතයක් තිබුණා ඒ කාලේ. ඒ වසංගතය නිසා ගොඩක් අය මරණයටපත් වුණා. ඉතින් ඒ අය කිව්වා අපි මෙන්න මේ රෝග වසංගතයෙන් මිදෙන්න තමයි අපි සිල් ගත්තේ කියලා. ඒ මිනිස්සු හිතුවා සිල් ගත්තාම ලෙඩ රෝග හොඳ වෙනවා කියලා. ඒක මිත්‍යා දෘෂ්ටික ආකල්පයක්. නම් මේ ලෝකේ ඉහළම සීලයෙන් යුක්ත තථාගතයන් වහන්සේට කිසිම ලෙඩක් රෝගයක් නැති වෙන්න ඕනේ. මේ ස්කන්ධ පංචකය මේක ලෙඩ රෝග වලට වාසස්ථානයක්. කවදාවත් අපි නිරෝගීමත් ඉන්නේ නැහැ. ගොඩක් වයසට ගියපු අය ගොඩක් මානසිකව කඩා වැටෙනවා ලෙඩ රෝග නිසා. ඒ අය තරුණ කාලේ ජව සම්පන්නව ශක්ති සම්පන්නව ජීවත් වුණා. වයසට යන්න යන්න ඒක ක්‍රමක්‍රමයෙන් නොදැනීම අඩු වෙලා යනවා, ක්ෂය වෙලා යනවා, දුර්වල වෙලා යනවා. නමුත් සිත පිහිටලා තියෙන්නේ තරුණ කාලේ කරපු කියපු දේවල් එක්ක. සිත බාරගන්නේ නැහැ කය වයසට ගියාට සිත බාරගන්නේ නැහැ වයසට ගියා කියන එක. ඉස්සර වගේම ඇවිදින්න, ඉස්සර වගේම කන්ට බොන්න, ඉස්සර වගේම අඳින්න පළඳින්න, ඉස්සර වගේම බර වැඩ කටයුතු කරන්න. නේද? ඔබේ ගෙවල් දොරවල් වල වැඩි හිටියෝ ඇති ඒ වගේ කටයුතු කරන. ඒ අයට කිව්වට ඒ අය ඒක කැමතිත් නැහැ. එහෙම කරන්න. වයසට ගියා කියන දේ බාර ගන්න කැමති නැහැ. නමුත් මේ කය දුර්වල වෙලා යනවා. මේ කය ලෙඩ රෝග වලින් නොඑක් ලෙඩ රෝග වලට වාසස්ථානයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ කය නිරෝගීමත් කරගන්න සිල් රැක්කා කියලා හරියන්නේ නැහැ. අර පිරිස කිව්වා අපි මේ ලෙඩ රෝග වලින් වැළකෙන්න ඕන හින්දා තමයි සිල් ගත්තේ කියලා. තව හිටියා කොට්ඨාසයක් තුන්වෙනි පිරිස හිටියේ මේ අලුත විවාහ වෙච්ච පිරිසක් කණ්ඩායම. වැඩි හිටි පිරිස. ඒ අයගෙන් ඇහුවා විශාඛා ගිහිල්ලා ඔයගොල්ලෝ ඇයි සිල් සමාදන් වුනේ? ඒ අය කියනවා අපි සිල් සමාදන් වුනේ අපේ මේ විවාහ වෙච්ච මේ ජීවිත ලස්සන වෙන්න. අපි සිල් සමාදන් වුනේ අපිට දරුවෝ ලබා ගන්න. අපි සිල් සමාදන් වුනේ අපේ දරුවන්ට ලස්සන අනාගතයක් හදාගන්න. මේ විදිහට ලෞකික අරමුණු රාශියක් කියනවා සිල් අරගත් එකේ අරමුණු වශයෙන්. ඊළඟට හිටියා භද්‍ර යවුන තරුණ පිරිසක්. ඒ අයගෙන් ඇහුවා ඇයි ඔයගොල්ලෝ සිල් සමාදන් වුනේ? ඒ අය කියනවා අපිට හොඳ රැකියාවක් හොයාගන්න. හොඳ විවාහයක් ආවාහයක් වෙන්න තමයි අපි සිල් අරගත්තේ කියලා. එතකොට මේ සිල් සමාදන් වීම සිල්වන්ත වීම පිළිබඳව එක එක්කෙනාගේ අදහස් මේ. විශාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මේ කතාව කියනවා. අද 500ක් පිරිස සිල් අරගෙන ඉන්නවා. ඒ අය සිල් අරගෙන තියෙන්නේ මෙන්න මේ අරමුණු නිසා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම ලෞකික අරමුණු. කවදාවත් ලෞකික අරමුණු කරගෙන සිල්වන්ත වෙන්න ඕනේ නැහැ. බෞද්ධයින් හැටියට බුද්ධ ශ්‍රාවකයින් හැටියට
අපි හැමෝටම තියෙන එක අරමුණයි. ඒ කුමක්ද? නිවන් දකින්න එක. නිර්වාණය අරමුණු කරගෙන යම්කිසි කෙනෙක් සිල්වන්ත වෙනවා නම් නිවනට මෙහා තියෙන සියලුම ලෞකික දේවල් අපිට ලැබෙනවා. ඒවා පතන්න අවශ්‍ය නැහැ. කර්මානුරූපව සමහර දේවල් තියෙනවා, සමහරුන්ට ලැබීම තියෙනවා, සමහරුන්ට ලැබීමක් නැහැ. ඒක කර්මානුරූප වෙන දෙයක්. මිනිසුන්ගේ සමහර කාලවලට පින අඩු වෙනවා. පින අඩු වෙද්දී ගොඩාක් කරදර කටළු ඇති වෙනවා. අපි කියන්නේ අපල කියලා. අපල කාලය කියලා 아무තු දෙයක් නැහැ. කර්මානුරූපව කරපු පව් ඉස්සරහට එද්දී පින අඩු වෙද්දී අන්න ජීවිතේ ටිකක් කරදර කාලයක්. සමහරුන්ගේ ජීවිතේ පව් යටපත් වෙලා පින වැඩි වෙනවා. පින වැඩි වෙද්දී අපි කියන්නේ අර වැල්ලේ බඹරේ කැරකෙනවා කියලා. අන්න ඒ වගේ කාලයක් උදා වෙනවා. නිසා ලෞකික දේවල් අරමුණු කරන්න හොඳ නැහැ. සීලය තුල උනත් නිවන් පිණිසම සිල් රකින්න ඕනේ. නිවන් පිණිසම සිල් සමාදන් වෙන්න ඕනේ. එතකොට නිවනට මෙහා තියෙන හැම දෙයක්ම ජීවිතයට ලැබෙනවා. ඉතින් නිවන අරමුණු කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. දන් දෙනවා, සිල් ගන්නවා, අනිකුත් භාවනාදී කුසල ධර්මයන් වඩනවා. මේ සෑම කටයුත්තක් තුළම අපේ අරමුණ වෙන්න ඕනේ නිවන් දැකීම. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී මේ ධර්ම දේශනාවේ අරමුණක් කෙලවර කුමක්ද? නිවන් දැකීම. ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ නිවන් දකින්න දොරටුවක් විවර කරගන්නවා කියන එක. නිවන් දකින්න නිර්වාණ මාර්ගයට පිවිසෙන දොරටු තියෙනවා 5. ඒකට කියනවා විමුක්තායතන ශීර්ෂ පංචකය කියලා. විමුක්තායතන ශීර්ෂ පංචකය. ඒ තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්මයේ දේශනා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ සජ්ජායනා කිරීම සහ භාවනා කර්මයක යෙදීම. මේවා තමයි නිවන් දකින මාර්ගයට පිවිසෙන දොරටු. ඉතින් දැන් දේශනාව පවත්වන මම මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔබත් අපි හැමෝම නිර්වාණ මාර්ගයට පිවිසෙන්න දොරටුවක් මේ විවර කරන්න කියලා හිතන්න ඕනේ. එහෙම හිතලා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. පිනතුනි, දවසක් භාග්‍යවතුන් වහන්සේ ළඟට වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා පැමිණෙනවා. වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා, ඇත්තද භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා කියන්නේ අන්‍ය ශාස්ත්‍රවරුන්ට දන් දෙන්න එපා. මට දන් දෙන්න. අන්‍ය ශ්‍රාවකයින්ට දන් දෙන්න එපා. මට දන් දෙන්න. අන්‍ය ශාස්ත්‍රවරුන්ට දෙන දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. මට දෙන දානයයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් මේ විදිහට භවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරනවා කියලා මට දැනගන්න ලැබුණා. බැරි වෙලාවත් ඔබ වහන්සේ එහෙම ප්‍රකාශයක් කරන්නේ නැත්නම් ඒක අභූත චෝදනාවක් හැටියට මම වැරදිකාරයෙක් වෙනවා. ඒ නිසා ඒ කතාව ඇත්තද කියලා අහන්න. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශක දේශනා කරනවා කවදාවත් බුදුරු එහෙම කියන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒ විදිහට කියනවා නම් ඒකෙන් 3 දෙනෙකුට අලාභයක් වෙනවා. ඒකෙන් 3 දෙනෙකුට කරදරයක් වෙනවා, අනතුරක් වෙනවා. ඒ තමයි දානය දෙන්න ලෑස්ති වෙන දායකයාට ලබා ගන්න තියෙන පිනට අනතුරු වෙනවා. ඊළඟට ඒ දානය ලබා ගන්න ප්‍රතිග්‍රාහක පක්ෂයට තමන්ගේ ලැබීමට අනතුරක් වෙනවා. දානය වළකන පුද්ගලයාට අර වගේ කතා කියලා චෝදනා කරලා දානය වළක්වන පුද්ගලයාට
කර්මානුරූපව එතන අකුසලයක් සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි දන් දෙනවා කියන එක තෝර කරන්න ඕන දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා වච්චගොත්ත භාග්‍යවතුන් වහන්සේ එහෙනම් අපි කාටද දන් දෙන්න ඕනේ? යස්ස පසීදති තස්සදාතබ්බා. ඔබ යම් කිසි කෙනෙකුටද පැහැදෙන්නේ ඔබට පුළුවන් ඒ කෙනාට දන් දෙන්න. ඔබ බෞද්ධ ශ්‍රාවකයෙකුට පැහැදෙනවා නම් බෞද්ධ ශ්‍රාවකයාට දන් දෙන්න පුළුවන්. ඔබ ජෛන ශ්‍රාවකයෙකුට පැහැදෙනවා නම් ජෛන ශ්‍රාවකයාට දන් දෙන්න පුළුවන්. ඔබ පැවිද්දෙකුට පැහැදෙනවා නම් පැවිද්දට දන් දෙන්න පුළුවන්. ඔබ ගිහියෙකුට පැහැදෙනවා නම් ගිහියෙකුට දන් දෙන්න පුළුවන්. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද ගිහිද පැවිදිද අදාළ වෙන්නේ කොටින්ම ඔබ තිරිසන් සතෙකුට පැහැදෙනවද තිරිසන් සතාට දන් දෙන්න පුළුවන්. ආනිසංස ලැබෙනවා. දානය කියන්නේ මහ පුදුම දෙයක්. අපිට නිතර දන් දෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු ඥානය නුවණ හරියට හසුරවන්නේ නැති නිසා ඒ අයගේ ජීවිතවල දන් දීම කියන එක ඉතාම අඩුයි. ඔබට දවස ගානේ දන් දෙන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙන්නම්. දවසට අවම 3 වතාවක්වත් දන් දෙන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගවර වලක හෝ එහෙම නැත්නම් වතුර පිරිච්ච කුණු කාණු වල ඉන්නවා පණුවෝ. පුංචි පණුවෝ. ඔබ ආහාර අනුභව කරලා ඔබේ බඳුන ඉඳුල් බඳුන සෝදනවා. ඒ වෙලාවට ඔබ අත සෝදනවා. අත සෝදන වෙලාවේදී ඒ ඉඳුල් වතුර විසිකද්දී ඔබට හිතන්න පුළුවන් නම් මේ ඉඳුල් මේ ගවර වලවල් වල ඉන්න මේ කුණු කාණු වල ඉන්න සතුන්ට දානයක් වේවා කියලා එතන ඔබට දානානිසංස ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉඳුල් වතුර ටික විසිකද්දී හරියේ කුසල සිත ඇති කරගන්න පුළුවන් නම් එතන දානානිසංස ඇති වෙනවා. දැන් බලන්න දවසකට 3 වතාවක් ආහාර අනුභව කරන කෙනෙක් නම් 3 වතාවක් අත හොදනවනේ. කරාමේ ළඟට ගිහිල්ලා අත හොදද්දී යාට අවශ්‍ය වෙන්නේ අර සිතුවිල්ල ඇති කරගන්න එක විතරයි. ඒ කුසල සිත ඇති කරගන්න අත හොදද්දී ඔබ ඒක පුරුද්දක් කරගන්න. ඔබට හැමදාම දන් දෙන්න පුළුවන්. එහෙම තමයි ඥාන සංප්‍රයුක්තව දානය තුල යෙදෙන්නේ. පුළුවන් හැම මොහොතකම දන් දෙනවා. මනුස්ස ජීවිතය කියන්නේ බොහොම తాවකාලික එකක් නේ. සති ගණන් මාස ගණන් සැලසුම් කර මහා දන් පින්කම් කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි මේක. විශ්වාස කරන්න බෑ කොයි වෙලාවෙ මේව දාලා යන්න වෙයිද කියලා. ඒ විදිහටත් සැලසුම් කර දන් දෙනවා. පුළුවන් විදිහට දිනපතා අර විදිහේ දාන ආදී පින්කරොත් කරගන්නවා. අත සෝදන වෙලාවට ඔබට පුළුවන් අත සෝදලා ඒ සිතුවිල්ල ඇති කරගන්න. ඔබ දන්නේ නැති වුණාට ඔබේ ඇසට නොපෙනුණාට ඇසට පෙනෙන නොපෙනෙන සත්තු අප්‍රමාණ ප්‍රාණීන් ඔබ අත සෝදද්දී ඒ යන ඉඳුල් ටික අනුභව කරනවා. නිකන් විසිකන දේ ඔබට පුළුවන් නම් කුසල සිතක් ඇති කරගෙන ඒ විදිහේ ප්‍රාර්ථනාවක් කරන්න දානයක් හැටියට ආනිසංස ලැබෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වච්චගොත්ත යම් කිසි කෙනෙක් දන් දීලා මහත්ඵල මහානිසංස බලාපොරොත්තු වෙනවා නම් හැබැයි ඒ අය සිල්වතුන්ට දන් දෙන්න ඕනේ. සිත පැහැදුණු අයට දන් දීම තුළ පින් සිද්ධ වෙනව ඇත්ත. නමුත් මහත්ඵල මහානිසංස වෙන්න නම් සිල්වතුන්ට දන් දෙන්න ඕනේ. සිල්වතුන් කියලා කියද්දී යම් ශීලයක් පුරුදු කරමින් යම් ක්ලේශ ධර්මයක් වඩන්න වීරිය වඩන පිරිසක්. එතකොට කෙලෙස් තවන වීරිය ඇති කරගෙන යම් ගුණයක් පුරුදු කරන පිරිසක් අරමුණු කරගෙන දන් දෙන්න පුළුවන් නම් ඒකේ මහත්ඵල මහානිසංස වැඩි කියනවා.
ඉතින් මේ ගෙවල් දොරවල් වල ඉඳලා මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දෙනාම වගේම මේ හැම දෙනාම කොච්චරනම් ඒ විදිහට දන් දීලා ඇද්ද? බුදුපාමොක් මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරලා කොච්චර දන් දීලා ඇද්ද? පොය දවස්වල සිල් සමාදන් වෙලා ඉන්න සිල් පිරිසට කොච්චර දන් දීලා ඇද්ද? ඒවා පින්වතුනි මහත්ඵල මහානිසංසත්පත් වෙන පින්කම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙතන සිල්වතුන් කියලා කියද්දී පංචාංග විප්පහීනදම් පංචාංග විප්පහීන කියලා කිව්වේ අංග පහකින් වෙන් වෙලා කටයුතු කරන මොනවද අංග පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන්ගෙන් වෙන්ව වාසය කරන පුද්ගලයි සිල්වන්තයින් හැටියට. හැබැයි ඒ එක පැත්තක් විතරයි. තව පැත්තක් තියෙනවා පංචාංග සමන්නාගත. පංචාංග සමන්නාගත කිව්වේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශනයන් සමාදන් වෙච්ච පුරුදු කරපු පුහුණු කරපු සාක්ෂාත් කරගත් අය. එතකොට පංචාංග විප්පහීනෝ කිව්වේ කාමච්ඡන්ද කියලා කිව්වේ වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳව ඇති තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව දුරු කරන්න වෑයම් කරන සහ වෑයම් කරපු උතුමන් සිල්වන්තයි. ව්‍යාපාද කියලා කිව්වේ දැඩි තරහ, හද්ද වෛරය, බද්ධ වෛරය මේවා. ඒවා දුරු කරගන්න වීර්ය වඩන සහ දුරු කරපු ඇතුමන් සිල්වන්තයි. තීන මිද්ධ කියලා කිව්වේ කම්මැලිකම, මැලි බව, නිදිමත ස්වභාවය. එසේ මැලි බව, කම්මැලිකම, නිදිමත ස්වභාවයෙන් මිදුණු නැත්තන්, උද්‍යෝගිමත් කුසල් සිත තුල පිහිට නැත්තන් සිල්වතුන් හැටියට. උද්ධච්ච කුක්කුච්ච කියලා කිව්වේ සිතෙහි සහ සිතුවිලි වල නොසන්සුන් බව. සිත සහ සිතුවිලි නොසන්සුන් නම් ඒ කෙනාට චිත්ත ඒකාග්‍රතාවයකට පත් වෙලා යම් කුසලයක් වඩන්න පුළුවන් කමක් නැහැ. හිත එක්තෙන් කරගන්න කෙනෙකුට තමයි යම් කුසලයක් වඩන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාර්මුණක සිත එක්තෙන් වෙන කෙනෙක්ට තමයි චිත්ත සමාධියක් ගොඩ නැගෙන්නේ. චිත්ත සමාධියක් ගොඩ නැගෙන කෙනෙකුට තමයි ඒ සමාධිය තුල සිතෙහි උපාද තිතිභංග ධර්මයන් දකින්න පුළුවන්කම තියෙන්නේ. විදර්ශනා වඩන්න පුළුවන්කම තියෙන. ඒකට කියනවා විපස්සනා කණික සමාධිය කියලා. ඒ විපස්සනා කණික සමාධිය ඇති කරගන්න කෙනෙකුට තමයි හැම දෙයකම ඇතිවීම නැතිවීම දකිමින් සියල්ල මනසින් අතහරින්න පුළුවන් මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. විචිකිච්ඡා කියලා කිව්වේ සැකය නැති කරගන්න ඕනේ. බුද්ධ ආදී අටතැන්හි ඇති සැකය නැති කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් දුරු කළ යුතු මේ ධර්මයන් පහ දුරු කරනවා නම් ඔහු සිල්වන්තයි. හැබැයි ඒ පහ දුරු කළ තරමටම නොවේ පුරුදු කළ යුතු ධර්මත් පුරුදු කරන්න ඕනේ. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශනයන් සිල්වන්ත වෙන්න ඕනේ. ඒ වගේම සමාධි ඒ කෙනාගේ යම් කිසි සමාධියක් චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන තියෙන්න ඕනේ. නොසන්සුන් මනසක් තියෙන කෙනෙක් වෙන්න බෑ. හිත සංසාර ගමනේ කුසල් වඩලා පුරුදු කරගත්ත කෙනෙක් වෙන්න ඕන සමාධි. ප්‍රඥා හොඳ නරක දැනගෙන ඥාන සංප්‍රයුක්තව හොඳ කුසල චෛතසික හසුරවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. විමුක්ති සියල්ලෙන් සිත නිදහස් කරගෙන නිර්වාණය තුල පවතින කෙනෙක් වෙන්න ඕනේ. විමුක්ති ඥාන දර්ශන ඒ විමුක්තිය තුල පවතිද්දී මේ සියුම් වූ ඥාන දර්ශනයන් ස්පර්ශ කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඥාන දර්ශනයන් ස්පර්ශ වෙන්නේ සෝවාන් මාර්ග ඵලයට පත්වෙච්ච කෙනා තුල. අපි මාතෘකා කරපු ගාථාවේ භාග්‍යවතුන් වහන්සේ වච්ච පොත්තට දේශනා කරනවා සද්ධාච නේසං සුගතේ මූල ජාතා පතිට්ඨිතා
මූල ජාතා පතිට්ඨිතා මෙතන පින්නතුනි මූල ජාතා පතිට්ඨිතා කියලා කියන්නේ මූල ජාත කියලා කියන්නේ සෝවාන් මාර්ගඵලය. සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනා සද්ධාජනේ සංසුගතෝ සුගතයන් වහන්සේ පිළිබඳව මහා සංඝ රත්නය පිළිබඳව සිල්වතුන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රද්ධාව කිව්වේ පැහැදීම. ඒ පැහැදීම සම්ප්‍රසාදන සම්පක්ඛන්දන ලක්ෂණයන්ගෙන් යුක්ත පැහැදීමක්. ඒ පැහැදීම තුල කෙලෙස් ඇති වෙන්නේ නැහැ. තියෙන කෙලෙසුත් නැති වෙලා යනවා. ඒ මොකද එයා මූල ජාතා පතිට්ඨිතා සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙක්. සෝවාන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙක්ගේ ශ්‍රද්ධාවෙන් එයා ඉහළට යනවා මිසක් පහළට යන්නේ නැහැ. දේව ලෝකංචතේ යන්ති කුලේවා ඉද ජායරේ. ඒකේනා මනුෂ්‍ය ලෝකේ ශ්‍රද්ධාවෙන් පින්කම් කරලා එක්කෝ දිව්‍ය ලෝකේ පහළ වෙනවා. එහෙම නැත්නම් කුලේවා ඉද ජායරේ. මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවා සාමාන්‍ය කුලවල නෙමෙයි. එවකට මනුෂ්‍ය ලෝකයේ උසස් යයි සලකුණ කුලවල බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය වගේ කුලවල උසස් කුලවල ජාතිසෝතාපන්න කියන්නේ ජාතිසෝතාපන්නව මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවා. ඒ වගේම තමයි අනුපුබ්බේන නිබ්බානං අධිගච්ඡanti පණ්ඩිතාති. ඔහු ක්‍රමක්‍රමයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම පුරුදු කරගෙන ක්‍රමක්‍රමයෙන් ඉහළින් ඉහළට යනවා. දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකවලට ගිහින් බ්‍රහ්ම ලෝකවලින් බ්‍රහ්ම ලෝකවලට ගිහින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිටා බ්‍රහ්ම ලෝක කෙලවර රහත් භාවය සම්පූර්ණ කරගෙන අසයික්ෂ පුද්ගලයෙක් හැටියට මේ සංසාර ගමන අවසන් කරනවා නිවන් දකින්නවා කියලා වච්චකොත්ත බ්‍රාහ්මණයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දානය කියන්නේ පින්වතුනි හරිම විසිතුරු සැප සම්පත් ලැබෙන දෙයක්. සමහරුන්ගේ මතයක් තියෙනවා දන් දුන්නට පින්කම් කළාට පූජාවල් කළාට වැඩක් නැහැ. ඒවා ආමිස පින්කම් කියලා. ආමිසයේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්තිය කියලා භාවනා කුසල් වැඩි යුතුයි කියලා. ප්‍රතිපත්තියත් එක්ක ගමනක් යන්න බැරි කමක් නැහැ පුළුවන්. හැබැයි දුක්ඛිතයි. ආමිසයත් එක්ක ගමනක් යද්දී හරි සුන්දරයි. ඇත්තටම අපි කවුරුත් කැමති නෑ දුක් විඳින්න. අපි හැමෝම කැමති සැප විඳලා නිවන් දකින්න ලැබෙනවා නේද? හරියට අනේපිඩු සිටුතුමා විශාඛ උපාසිකාව වගේ නේද? අනේපිඩු මහ සිටුතුමා මනුෂ්‍ය ලෝකේ හොඳට පින්දහම් කළා. පුදුම සතුටින් පින්දහම් කළා. ඒ අය තනියම පින්කම් කළේ නෑ. ආශ්‍රය නිශ්‍රය කරන කල්යාණ මිත්‍රයින් යාළුවන් හිතවතුන් එකතු කරගෙන ඒ අයවත් පින්දහම් වල දෙවුවා. අපේ මහගොඩගේ යෝගිතුමා වගේ ආශ්‍රය නිශ්‍රය කරන හැම කෙනෙක්ම ධර්මයට යොමු කරගත්තා. එදා අනේපිඩු සිටුතුමා පළමුවෙන් බුදුන් දැක ශ්‍රද්ධාව ඇති කරගෙන සෝවාන් මාර්ගඵලයට පිහිටලා ගෙදර ගිහිල්ලා ගෙදර අයටත් මේ පණිවිඩය කියලා තමන්ගේ නුවරට බුදුන් වඩම්ම ගන්නට කහවණු 54 කෝටියක් වියදම් කරලා දිව්‍ය විමානයක් වගේ සුන්දර විහාරයක් හදලා භාග්‍යවතුන් වහන්සේ වඩමුවාගෙන තමන් යටතේ සේවය කරන සියලු සේවකයින් දැසිදස්සන් තුනුරුවන් සරණ පිහිටුවලා හැම කෙනෙක්ම සෝවාන් මාර්ගඵලයටපත් කරනවා. ගෙදර හිටපු හැමෝම පවුලේ හැමෝම සෝවාන් මාර්ගඵලයටපත් කළා. එක දුවක් හිටිය සුමන කියලා අනාගාමි මාර්ගඵලයටපත් වුණා. ඊළඟට ආශ්‍රය නිශ්‍රය කරපු යාළුවෝ හැමෝම සෝවාන් මාර්ගඵලයටපත් වුණා. සවැත් නුවර හිටිය කෝටි 7ක් ජනතාව කෝටි 7ක් ජනතාවගේ කෝටි 5ක් ජනතාව 5 කෝටියක් ජනතාව මාර්ගඵල අධිගමයටපත් වුණා කියනවා. ඉතින් විසිතුරු විදිහට පින්දහම් කරද්දී විසිතුරු පුද්ගලයන් ආශ්‍රය කරන්න ජීවිතේ ලැබෙනවා. ඒ අයක ආශ්‍රය හරිම සුන්දරයි, හරිම ප්‍රණීතයි. යක්කු වගේ, ප්‍රේතයෝ වගේ මිනිස්සු ආශ්‍රය කරද්දී කොච්චර දුක්ඛිතයිද ජීවිතේ.
සම අදහස් ඇති පිරිසිදු අදහස් ඇති මිනිස්සු ආශ්‍රය කරද්දී ජීවිතේ ලස්සන වෙනවා. එසේ ලස්සන ජීවිතයක් ගත කරන්න හොඳට දාන ආදී පින්කම් කරන්න ඕනේ. පුළුවන් තරම් දන් දෙන්න ඕනේ. මේ ජීවිතේ බොහොම తాවකාලික එකක්. අපි හැමදාම මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නේ නැහැ. අද මෙතන ඔබ ඉඳගෙන මේ දේශනාව ශ්‍රවණය කළාට ලබන වර්ෂයේ අද මෙතන ඔබ නැති වෙන්න පුළුවන්. ලබන වර්ෂයේ ඔබ මනුෂ්‍ය ලෝකේ නැති වෙන්න පුළුවන්. සදාකාලිකව ඉන්න අපු ගමනක් නෙමෙයි. මේ ගෙවල් දොරවල් යාන වාහන දුවා දරුවන් පුංචි කාලේ ඉඳන් මගේ කියලා ඇති කරගත්ත මේ ශරීරය මේ හැම දෙයක්ම తాවකාලිකයි. හැම දෙයක්ම දාලා යන්න වෙනවා. නිතරම හිතන්න ඕනේ අපි මරණයටපත් වෙනවා කියන එක. නිතරම හිතන්න ඕනේ අපි මේ හැම දෙයක්ම දාලා යනවා කියන එක. අද අපේ මෑණියන්ගේ උපන්දිනේ දවසේ මේ ධර්මතාවය මෙනෙහි කරන්න හොඳම දවසක්. මීට අවුරුදු 50කට 60කට එහා මම මගේ ශරීරය තිබුණේ කොහොමද කියලා කල්පනා කරලා බැලුවොත් ඒ වෙනස් වීම විපරිණාමය මෑණියන්ට අවබෝධ කරගන්න පුළුවන්. කොයිතරම් වෙනස් වීමක්ද. පුංචි කාලේ තිබුණු සිතුවිලි බලාපොරොත්තු අරමුණු හැම දෙයක්ම තරුණ වයසේ වෙද්දී වෙනස් වුණා. රූපයත් වෙනස් වුණා. තරුණ වයසේ තිබුණු සිතුවිලි බලාපොරොත්තු ප්‍රාර්ථනා වැඩිහිටි විය වෙද්දී වෙනස් වුණා. රූපයත් වෙනස් වුණා. වැඩිහිටි වියේ තිබුණු ඕනෑ එපාකම් සිතුම් පැතුම් හැඟීම් බලාපොරොත්තු හැම දෙයක්ම මැදි විය වෙද්දී වෙනස් වුණා. ඒකෙන් අපි දෙයක් අවබෝධ කරගන්න ඕනේ. කිසිම දෙයක් අපිට ඕන විදිහට පවතින්නෙත් නෑ, ස්ථීරව පවතින්නේ නෑ කියලා. එතකොට මේ වෙනස් වෙමින් අපිට ඕන විදිහට නොපවතිමින් අපි මේ යන්නේ කොහෙටද? තවත් තරුණ වෙන්නද? මේ හැමදේම අතහැරලා අපි මායාවේ වසඟයට මේ යන්නේ. යම් දවසක අපි මේ ධර්මයේ පිහිට ලැබුවේ නැත්නම් මායාවේ වසඟයට යන වාර ගණන අපිට කියන්න බැරි තරම්. මේක තමයි ලැබිච්ච හොඳම අවස්ථාව. තරුණ දරුවෝ හිතන්න ඕනේ ඒගොල්ලන්ගේ ජීවිතයේ සුන්දරම අවස්ථාව මේක. නිවන් දකින්න පාරමිතා වඩන්න වයසට අයටත් වැඩිය තරුණ අයට පහසුයි. වයසට ගියපු අය දුක් වෙන්න හොඳ නෑ. අපේ කාලය ගියා කියන එක මේ මිහිපිට තාමත් ඔබේ හිත පවතිනවා නම් ඔය රූපස්කන්ධය තුල තවම ඔබ ප්‍රමාද නැහැ. ඇවිද ගන්න බැරි වුණත් එක තැන් වෙලා හිටියත් සිත කියන දේ ඔබ තුල පවතිනවා නම් කල්පනාව තියෙනවා නම් ඔබ තවම ප්‍රමාද නැහැ. තාමත් කුසල් වඩන්න පුළුවන්කම තියෙනවා. නිසා කොයි වෙලාවෙ අපි මේ ජීවිතය අතහැරලා යයිද කියන්න බෑ. මේ හැම දෙයක්ම හීනයක් වගේ. මේ ගොඩ නගාගත්ත කිසිම දෙයක් අපිට අරගෙන යන්න බෑ. හැම දෙයක්ම දාලා යන්න වෙනවා. ගෙවල් දොරවල්, දුවා දරුවන්, ඥාතීන්, හිතයිෂීන්, අපි ආදරය කරන, අපි ආස කරන කිසිම දෙයක් අපිට අරගෙන යන්න බෑ. අරගෙන යන්න බැරි නම් අපිට සතුටින් මේ ගමන යන්න අපි කල යුතු වෙන්නේ කිසිවක් අරගෙන යන්න බැරි බව තේරුම් අරගෙන මේ දේවල් එක ජීවත් වීම. අනිත්‍යයි කියලා හැමදේම විසිකලා හරියන්නේ නැහැ. ජීවත් වෙද්දී හැමදේම ලං කරගෙන සුවසේ සතුටින් සැපසේ ජීවත් වෙනවා. හැමදේම අනිත්‍ය බව තේරුම් අරගෙන. හැබැයි යන්න අවස්ථාව ආවොත් සියල්ල මනසින් අතහැරලා ඒ ගමන යන්න සූදානම් වෙන්න ඕනේ. මේක තනියම යන ගමන. මේ ගමන යන්න අපිත් එක්ක පුංචි කාලේ ඉඳන් අපිත් එක්ක හිටපු අපේ දෙමව්පියෝවත්, දුවා දරුවෝවත්, ඥාතීන්වත්, ස්වාමි පුරුෂයන්, අමුදරුවන් මේ කවුරුවත් එන්නේ නැහැ. මේක තනියම යන ගමන. මේ ගමන මෙතනින් අවසන් කරේ නැත්නම් අනන්ත සංසාර දුක් විඳින්න වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අනුමතග්ග සූත්‍රයේ අපි මේ සංසාර ගමනේ එළුව වෙලා බෙලි කැපුම් කාලා ලේ ගලපු ප්‍රමාණය ගත්තොත් මහා සාගරයට වඩා වැඩි. ඌරන් වෙලා බෙලි කපලා මරණයටපත් වෙලා ලේ ගලපු ආර ගත්තොත් මහා සාගරයට වැඩි. මේ සංසාරීමක් කොනක් පේන්නේ නැහැ. ඒ නිසා මනුෂ්‍යාත්ම භාවය ලබා ගත්තා. උත්තරීතර ගෞතම බුද්ධ ශාසනය අපේ ජීවිතයට ලැබුණා. තවත් අපේ ජීවිතවලට ලබන්න
උතුම් අවස්ථාවක් ඇත්තේ නැහැ. මේ තමයි ලැබපු උතුම් අවස්ථාව. අපි හැමෝම ඉන්නේ ආලෝකයේ. මේ ආලෝකයෙන් ආලෝකයට යන්න කටයුතු කරන්න ඕනේ. ආලෝකයෙන් අඳුරට යන්න කටයුතු කරන්න හොඳ නැහැ. හැමදේම අනිත්‍ය බව තේරුම් අරගන්න. ගෙවන හැම මොහොතකම හිතන්න මේ ගෙවන්නේ අවසාන මොහොත වෙන්න පුළුවන්. ඒ නිසා ඊර්ෂ්‍යාව, තණ්හාව, කුහකකම්, ආශාවල්, අසීමිත ඕනෑපාකම් සියල්ල හිතින් අත්හැරලා මධ්‍යස්ථව හිත පවත්වාගෙන මෛත්‍රී සහගත සිතින්, කරුණා සහගත සිතින් ජීවිතය ගෙවන්න පුරුදු වෙන්න. එවිට ඔබේ සිත, එවිට ඔබේ ජීවිතය මෙලොවදීම බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ නෑ. මෙලොවදීම බ්‍රහ්මීක් විඳින බ්‍රහ්ම සුව විඳින්න පුළුවන්. මෙලොවදීම දිව්‍ය ලෝකෙට යන්න ඕනේ දෙවියෙක් විඳින දිව්‍ය සුව විඳින්න පුළුවන්. එසේ බ්‍රහ්ම සුව විඳින්න, දිව්‍ය සුව විඳින්න හැම දිනාටම මේ ශ්‍රවණය කරන්ට දුණු ධර්මානුශාසනාව පාරමිතා කුසලයක් බවට වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමින් රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් ඔබ හැම දෙනාට ආශිර්වාද කරත්වා. විශේෂයෙන් අපි මේ පින් අනුමෝදන් කරනවා මහගොඩගේ යෝගීතුමන් ඇතුළු පවුලේ හැම දෙනාට විශේෂයෙන් ආශිර්වාද කරන යාත්මකාරක මව්දේවතාවුන් වහන්සේ ඇතුළු දිව්‍ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දිව්‍ය රාජවරු, බ්‍රහ්ම රාජවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ දිව්‍ය සැප සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. ඒ දෙවිවරු තව තවත් සීලයෙන් වැඩේවා, සමාධියෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය මේ හැම දෙනාට යොමු වේවා. දෙවියෝ පතන් අවබෝධයකින් උතුම් නිර්වාණ අවබෝධයම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. පරලෝ සපත්වන්ට දුනා වූ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. පරලෝ සපත්වන්ට දුනු චනේරිස් අප්පුහාමි, ලුයිස් සිඤ්ඤෝ කියන සීයලාට, සිසිලෙන් නෝනා සහ බේබි නෝනා කියන ආච්චිලාටත්, එවැගේම අද වගේ දවසක මීට වසර 3කට ඉහතදී පරලෝ සැපත්වන්ට දුනා වූ කේඩී සිරිපාල බාප්පටත්, කල්‍යාණ මිත්‍ර පීජීයේ සිරිසුන්දර චෝටි අයියාටත්, එල්වින් අලගියවන්න, කින්ස්ලි අලගියවන්න කියන මාමලාටත්, හේමන්ත කුමාර සහ කීර්ති බණ්ඩාර වීරසිංහ කියන සොහොයුරන්ටත්, KL නිමල් මහත්මා සහ ගුණතිලක වන්නියාරච්චි මහත්මා කියන මේ කල්යාණ මිතුරන්ටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ හැම දෙනාටම අපි පින් අනුමෝදන් කරනවා. ඉතින් අපේ මෑණියන්ගේ උපන්දිනයේ දවසේ අද මේ කරන පින්කම මේ වෙලාව හොඳම අවස්ථාව තමයි මේ ජීවිතයේ අද වගේ දවසක ජන්මලාභය ලබා දුන්න දෙමව්පියෝ සිහිපත් කරලා ඒ අය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න. ඒ දෙමව්පියන් සිහිපත් කරගන්න. අපි හැමෝගෙම මියගිය සියලු ගුරු දෙමව්පිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ සසර ගමන යහපත් වේවා. දුක්ගිනි නිවේවා. උපනුපන් හැම ආත්මයක්ම වාසනාවන්ත වේවා. මතු ලෝතුරා නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්ට දුණු සමාධි සෙවන අසපුවේ මහගොඩගේ යෝගීතුමන් ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාටම, ඒ වගේම අද ජන්මදිනයේ යෙදී තිබෙන අයිරින් අලගියවන්න මෑණියන්ට සෙත් පතන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහගොඩගේ මිත්‍රසේන සෙනෙහබර පියාණන්ට පින් අනුමෝ ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙනවා. කුවේට් රාජ්‍යයේ පදිංචි මානෙල් අලගියවන්න පුංචි අම්මාට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත්, නොඑක් අයුරින් මේ පින්කමට සහභාගී වුණු එවගේ මාශ්‍රේ නිශ්‍රේ කරන කල්යාණ මිත්‍රයින්ට සෙත් පතන්ට ආශිර්වාද කරන්න, හැමෝටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් උපන්දිනේ දවසේ ඊටාම වටිනා පින්කමක්
තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දෙමින් දෙමව්පියන් වෙනුවෙන් කරපු වටිනා මව්පිය උපස්ථානයක් මේ පින්කම හැම දෙනාගේම ජීවිත ආලෝකමත් වෙනවා ඒකාන්තයි මේ කරන්ට දුනා වූ පුණ්‍ය ශක්තියන්ගේ බලය හේතු කොටගෙන හැම දෙනාගේම ජීවිතවල ලෙඩ දුක් කරදර අපල උපද්‍රව දුරු වේවා විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටින් කන්ද උඩරට දළදා හාමුදුරුවන් වහන්සේගේ අනුහසින් තුනුරුවන්ගේ අනන්ත වූ ගුණානුභාව බලයෙන් සියලු දෙනාගේ ජීවිත කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා හැමෝගෙම ජීවිත ආයුෂයෙන් වැඩේවා ධනයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ඓශ්චර්යයෙන් වැඩේවා චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරව ලබන උතුම් නිවනින් සදාකාලිකව සැනසෙන්න මේ පිං හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මණ්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය තලාවේ සුමනරත්න ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය මුදා වේවායි අපි හැම දිනම සාදු නාතනංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝප වාහිනිය මේ හේදී ඔබ වෙත සංවේදනය කරන්නට යෙදුණු දායකත්ව සතරම දේශනාව මෙලෙස නිමවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනකටම සම්මා සම්බුදු සරණයි.